නමං කෝචි උත්තසති නපියං භායාමි කස්සචි මෙත්තා බලේන උපක්ඛන්தோ සමාමි පවනේ ස්තදාතේ. පූජනීය මහා සංඝරත්නයේ අවසරේ ශ්‍රද්ධාවන්ත පින්තුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බෝධි සම්භාර පුරණ කාලයේදී සිදු වූ භාවනාමය ආනිසංසයක් පැහැදිලි කරන දේශනාවක් මේ ගාථාව. මේ ගාථාවේ කෙටි තේරුම මා දැකල කිසියම් සතෙක් තැතිගන්නේ නැත. මම කිසිම සතෙකුගෙන් බියක් නැති කෙනෙක්මි. මෛත්‍රී බලයෙන් මම මේ වනාන්තරයේ වාසය කරමි. මේ කියන කෙටි තේරුමයි. අපේ බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පුරණ කාලෙක ස්වර්ණ සාම නමින් වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිතයක් ලබා සිටියා. ඒකේ ඉතිහාසය බොහොම රමණීයයි. අතීත කාලයේහි මහා බෝසතාණන් වහන්සේ මොණලොව ඉපදෙසිට හිමවත් ප්‍රදේශයේ තවුස්දන් පුරමින් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සිව්බඹ විහෙරෙන භාවනා වැඩුවා. ප්‍රධාන වශයෙන් මෛත්‍රී භාවනාව. ආයු කෙලවරුන් වහන්සේ බඹලව උපන්නා. දීර්ඝ කාලයක් බඹලව බ්‍රහ්ම සම්පත් විඳින අතර මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් භද්‍රා කාපිලානී රහත් මෙහෙණින් වහන්සේ දෙන්නගේ පූර්ව ජාතික සඳහන් වෙනවා වැදගත් සිද්ධියක්. ඒ දෙන්නත් ඈත කාලයේදී තවුස්දන් පුරලා බඹලොව ඉපදී සිටියා. නැවත එකම දවසේ මනුලොව පහළ වුණා. ගංගා නංගගේ ගොඩ මේ ගොඩ. දුකූල පඬිත කියලා මෙගොඩ උපන්න පුණ්‍යවන්තයා. පාරිකා කුමාරිකාව කියලා එගොඩ උපන්න කුමාරිකාව. මේ දෙන්න බඹලොව ඉඳලා ආපු නිසා බොහොම පිරිසිදුයි. බොහොම ලස්සන ශරීරය. මේ දෙන්නා දෙමව්පියන්ගේ බලවත් මේ යෙදීම නිසා විවාහපත් වුණා. නමුත් විවාහපත් වෙලා වැඩි දවසක් හිටියේ නෑ. දෙන්නම කතිකා කරගෙන වනගත වී තවුස්දන් පුරමින් වාසය කළා. සීලවන්තයන්ගේ තියෙන ගුණය දෙවියන්ට බ්‍රහ්මයන්ට පේනවා. මේ දෙන්න වනගතව තවුස්දන් පුරන කාලයේදී සක්දෙව් රජතුමාට පෙනුණා මේ දෙන්නට අනතුරක් වෙන්න තියෙනවා. ඒ අනතුර වීමේදී මේ දෙන්නට පිහිටක් වෙන්න ඕනේ කියලා දෙන්නට ආරාධනයක් කළ මනුලොවට ඇවිල්ලා දෙන්න දරුවෙක් ප්‍රාර්ථනා කරන්න කියලා. දෙන්නම කිව්වා අනේ නෑ අපි බොහොම පිරිසුදු සීලවන්තයෝ. දරුවන් හදන්න අපි කැමති නෑ. නමුත් දුකූල පඬිත තාපසයන් වහන්සේට කිව්වා මේ පාරිකා තපස්විනිය ගැබ් ගන්න සුදුසු කාලයක නාභියට ඇඟිල්ල තියන්න කියලා. ওই වෙලාවේදී සිදුවෙනකොටම මහා බෝධිසත්වයන් වහන්සේ බඹලොව ඉඳලා මේ දෙන්නගේ දරුවෙක් හැටියට උපන්නා. බොහොම ලස්සන ශරීරේ. තනිකර රත්තරන් පාටයි. නමත් ලැබුණ ස්වර්ණ සාම කුමාරයා කියලා. මේ කුමාරයා බොහොම ලස්සන සිව්මැලි කෙනෙක් නිසා කැලේ ඇවිදින්න දෙන්නේ නැතුව දෙමව්පියෝ දෙන්නම පලාපල නෙලාගෙන ඉල්ලා මේ දරුවාට සංග්‍රහ කරලා හොඳට වැඩුණා. තරුණ වයසටපත් වුණා. මේ දරුවත් කුඩා කාලයේ පටන් පෙර පුරුද්දට මෛත්‍රී භාවනා තමයි දියුණු කෙරුවේ. මෛත්‍රී භාවනා දියුණු කිරීම නිසා මුළු වනාන්තරයේ සියලුම සත්වෝ මේ දරුවා ළඟට එනවා. මෝද ගෝනොද අලියතුන්ද ඕන සතෙක් එනවා. කිසියම් සතෙකුට හිංසාවක් නැහැ කිසි සතෙකුගේ. සීල සත්‍යයන්ගේ සංතාන බොහෝම සංසුන් වෙලා මේ දරුවාගේ මෛත්‍රී බලය නිසා. ඔය මින් අතර මව්පියෝ දෙන්නා පළතුරු නෙලාගෙන එනකොට දවසක්
වැස්සක් වෙලාවේ තුඹසක් ළඟට හෙවණකට ගියා. එතන විසගෝර නාගයෙක් විසදුම් පිට කරලා දෙන්නගේ මැස් දෙක අඳ වුණා. දෙන්නට පාර හොයා ගන්න දැන් බෑ. පස්සේ ස්වර්ණ සාම කුමාරයාට අඬ ගහලා ගිහලා තියෙනවා. ගිහින් ඉතින් දෙන්නගේ අතින් අල්ලගෙන ආවා. ඇවිල්ලා කිව්වා දුක් වෙන්න එපා මම ඔබ දෙන්න පෝෂණය කරනවා. කියලා මේ දෙන්නගේ සීලෝම කටයුතු මේ ස්වර්ණ සාම කුමාරයා සිද්ධ කළා. දෙන්නට සක්මන් කරන්න හදලා දුන්නා, වාඩි වෙන්න හදලා දුන්නා, පළවැල නෙලාගෙන ගෙනත් අනුභව කරවනවා, දෙන්න නාවනවා, ගඟ කිට්ටුයි මේ විදියට පුදුම විදිහේ මෞපිය උපස්ථාන කරමින් හිටියා. මේ දෙන්න එහෙම උපස්ථාන ලැබෙමින් ඉන්නකොට ස්වර්ණ සාම කුමාරයා වතුර ගේන්න යනවා භාජනයක් කරගෙන. එතකොට මෝ දෙන්නෙක් ඇවිල්ලා දෙන්න පිටට පිට හේතු වෙනවා. දෙන්නගේ ඇඟ උඩ මේ වතුර භාජනයේ තියුවාම ගඟ ළඟට ගිහිල්ලා වතුර පෙරාගෙන ආපහු ඒ දෙන්න තමයි ගේන්නේ. කුමාරයාට මහන්සියක් නැහැ. ඕම ටික කාලයක් යනකොට පුදුම දෙයක් සිද්ධ වුණා, කනගාටු දෙයක් සිද්ධ වුණා. එක් දිනක් මේ ස්වර්ණසාම කුමාරයා මුවන් දෙන්නෙක් එක්ක පැන් බඳුනක් දෙන්න පිට තියලා ගඟට යනකොට ගඟේ පැන් බඳුනක් පෙරාගෙන මුවන් දෙන්න ළඟට තියන්න ඉස්සර වෙලා පිළියක්ක කියන රජ කෙනෙක් ආව මුවදඩේමේ. එතුමාට අඳුන ගන්න බැරුව නම් මේ ස්වර්ණ කුමාරයා මිනිසෙක්ද දෙවියෙක්ද එහෙම නැත්නම් සිව්පාවෙක්ද හිතන්න බෑ. ඒ තරම් ආචාර්ය సంతානයක්. එතුමා කවුද කියලා බලන්න ඊතලයකින් විද්දා මේ දරුවාට. ඒ දරුවා දෙමව්පියන් ඉන දිහාවට දිගා වෙලා ඉස දාලා දිගා වෙලා මව්පියන් ගැන දුක ප්‍රකාශ කළා. මගේ ඇවෑමෙන් මගේ මව්පියෝ දෙන්න බලාගන්නේ කවුද? අනේ දෙන්නට යහපතක් වේවා. යම් කෙනෙක්ද මට මේ ඊතලේ විද්දේ ඒ අතර දීර්ඝාස වේවා කියලා ඉන්නකොට මූර්ඡා වුණා. සාම කුමාරයාගේ වචනය අහලා බොහොම කාරුණික වචනය අහලා පිළියක්ක රජුරුවන්ගේ හිතේ උණුවීමක් ඇති වුණා, දුකක් ඇති වුණා. ඉතින් මං උපස්ථාන කරන්නම් කියලා ගියා ආරාමෙට, පන්සලට. එතකොට මව්පියෝ තේරුම් ගත්තා පුතා නම් නෙමෙයි. කවුද කියලා මම මේ පුතානේ නෑ මගේ පුතා නෙමෙයි. තමුන් කවුද? මම රජ කෙනෙක්. මගේ අත්වැරැද්ද දෙකෙන් පුතා සිහි නැති වුණා ගඟේ වැල්ලේ කියලා තින් දෙමව්පියන් කිව්වාම මම උපස්ථාන කරන්නම් කිව්වට බාරගත්තේ නෑ. අපට පුතා දකින්න ඕනේ කියලා දෙන්න අතින් අල්ලගෙන ආවා. ඇවිල්ලා ඉතින් දෙන්න බිම වාඩි වෙලා වැල්ලේ වාඩි වෙලා මව්තුමිය ඉස පැත්තෙන් වඩාගත්තා, පේතුමා කඳ පැත්තෙන් වඩාගත්තා. දෙන්න පෙළියට සත්‍යක්‍රියා කළා. පළමුවෙන් මව්තුමිය සත්‍යක්‍රියා කළා, සීලය වර්ජනා කළා. දරුවාට සිහිය ආවා. පියා සත්‍යක්‍රියාව කළා. ශරීර පහසු ඇති වුණා. පෙර ජාතයක මව් කෙනෙක් වන දේවතාවයේ කෙනෙක් වෙලා හිටියා. එතුමිය සත්‍යක්‍රියා කළා. දරුවා සම්පූර්ණයෙන් සෝයලා නැගිට්ටා. ආචාර්ය සිද්ධියක් මේ සීලයේ තියෙන වටිනාකම. ඊළඟට මේ රජුරවන්ට බණ කිව්වා. රජුරවන්ට බණ කියලා පංචශීලයේ පිහිටෙව්වා. එතුමා ජීවිතාන්තය දක්වා පස්පව් නොකරන කෙනෙක් වුණා. ඉතින් බෝධිසත්වයන් වහන්සේ අප්‍රමාදව භාවනා වැඩුවා. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහරණ භාවනා වල ධ්‍යාන උපදවාගෙන මව්පියන්වත් උපදෙස් දීලා ධ්‍යානලාභීව ආයු කෙලවර 3 දෙනාම බඹලෝ උපන්නා. ආචාර්යයි. ස්වර්ණ සාම බෝධිසත්වයන් වහන්සේගේ මේ ආත්ම භාවයේදී මෙත්තා පරමත්ත පාරමිතාව සම්පූර්ණ කළා තියෙනවා. පසු කාලයක බඹලොයින් චුතේ යවෙත් නැවත නැවත පෙරම් පුරාගෙන සිද්ධාර්ථ ගෞතම නමේ ලෝතුරා බුදු වුණා. දුකෝල පඬිතයන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බාටපත් වුණ ඒ ශාසනයේ. භද්‍රා කාපිලාණී නමින් පාරිකා කුමාරිකාව අපේ බුද්ධ ශාසනයේ පැවිදි වී රහත් වුණා. මේ දේශනාවෙන් සඳහන් වෙන්නේ පින්නතුනි භාවනාවේ තියෙන වටිනාකම. දැන් සඳහන් වුණානේ ස්වර්ණ සාම කුමාරයා බොහොම ලස්සනයි කියලා. මක් නිසාද? මෛත්‍රී භාවනාවේ බලය.
මෛත්‍රී භාවනා කරන්නගේ ශරීරය ස්වභාවයෙන්ම කහපාට රශ්මියක් දිස් වෙනවා. කිරණක් දිස් වෙනවා. ඒක මේ වනාන්තරයේ ඉන්නකොට වඩාත්ම පැහැදිලි වන සතුන්ගේ පවා එක තේරිලා. වන සතුන්ගේ පවා හිතේ මෛත්‍රියක් පිහිටෙනවා. මිනිසයන් අතර ඉන්නකොට මිනිසයන්ගේ හිත තුළත් මෛත්‍රිය පිහිටෙනවා. ඒ නිසා මේ මෛත්‍රී භාවනාවෙන් 11 මහා ආනිසංසයක් බුද්ධ වචනේ සඳහන් වෙනවා. ආනාපාන සතියිනොත් මේ ආනිසංස අපට ලබන්න පුළුවන්. ආනාපාන සතියේ විශේෂ ආනිසංසය බුද්ධ වචනේ සඳහන් වෙනවා. ඒ ගැන කෙටියෙන් අපි සඳහන් කරනවා. ආනාපාන සති භාවනාවේ විශේෂ ආනිසංස පහක් සඳහන් වෙනවා. මෙත්තා භාවනාවේ ආනිසංසය සියල්ලක් ලැබෙන අතර තවත් විශේෂ ආනිසංස පහක් ලැබෙනවා. ආනාපාන සතියේ බික්කවේ සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුඛෝච විහාරෝ උපන්නුපන්නේච පාපකේ අකුසලේ ධම්මේ ඨානසෝ අන්තර්දාපේති උපසමේති. මේ ආනිසංස පහ කෙටියෙන් කියවෙනවා. ආනාපාන සති භාවනාව සමාධි වශයෙන් වඩනකොට සන්තෝචේව කයයි වචනයයි හිතයි සාන්ත වෙනවා. පනීතෝච කයයි වචනයයි හිතයි සියල්ල බොහෝම ප්‍රණීත වෙනවා, ගරු කටයුතු වෙනවා. අසේචන කෝච ආනාපාන සතිය වැඩිමින් වෙන කිසිම දෙයක් සම්බන්ධ නැතුව සැබවින්ම සුඛෝච විහාරෝ සැප විහරණයක් වෙනවා. කයට හිතට වචනයට සැප විහරණයක් වෙනවා. උපන්නුප්පන්නේච පාපකේ අකුසලේ ධම්මේ ඨානසෝ අන්තර්දාපේති උපසමේති. හිතේ පහළවන අකුසල සිතිවිලි ඒ වෙලාවෙම නැසනවා, විනාශ කරනවා, දුරු කරනවා, හිත පිරිසිදු කර ගන්නවා. මේ කියන ආනිසංස පහ ආනාපාන සතියේ තියෙනවා. ඒ නිසා බොහෝ සෙයින් මේ භාවනා යෝගී පින්නතුන් කැමැති ආනාපාන සතියේ වඩන්නේ. එයත් අන්න සැපෙන් නිින්ද යනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු සීල නොපෙනී යනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිසයන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂා ලැබෙනවා, ශරීර වර්ණය පැහැපත් වෙනවා, ඉක්මනින් හිත සමාධිමත් වෙනවා. ජීවිතාන්තය දක්වා වැඩුවොත් අන්තිම මොහොතේ මනස සිහියෙන් ඉන්නවා. ධ්‍යාන බවට වැඩුවා නම් බඹලෝ උපදිනවා රහත් නුනොත්. එනිසා අපි සීලම දෙනා මේ කියන මෙත්තා භාවනා, බුදුගුණ භාවනා, මෛත්‍රී භාවනාදී මේවා භාවනා වඩන අතර ආනාපාන සතියේ විශේෂයෙන් වඩන්න අධිෂ්ඨාන කරගනිමු. ආනාපාන සතියේ වැඩිමින් මෙලොවම ජීවිතේ වාසනාවන්ත වෙනවා, පරලොව වශයෙන් උත් වාසනාවන්ත වෙනවා. එයින් නොනවති භවයෙන් භවයට නුවණ දියුණු කරගෙන යම් දවසකදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පැමිණ වදාළ ධ්‍යාන, සමාධි, සමාපatti, අභිඥා බල, විදර්ශනා ඥාන පිළිවෙලින් සතර මාර්ග සතර ඵල අනුපිළිවෙලින් අජරාමර ශාන්ත අමා මහ නිවන් සුවත් වෙනවා. ඒ සම්ප්‍රාප්ත මේ සෑම දිනාට අත්පත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ස්වල්ප වේලාවක් තුළ පැවැත් වූ දේශනාව ඉතා පැහැදිලිව පරිවර්තනය කරමින් උපකාර වූ පූජ්‍ය හේනේගම ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අපේ මෛත්‍රිය පිරිනැමෙනවා. 他最后呢，因为长老讲的法，我看他烦腻，所以他最后祝福我得到赶快得到生活。我们那个长老邀请我们的吉祥法师跟大家讲一些法。好，尊敬的长老，